සුබ දැසනක් සියලුම මාධ්‍යවේදී සහෝදරයතුනි විශේෂයෙන්ම වෙනස් තැනක ඉඳලා වෙනස් මාධ්‍යලියක තැනක ඉඳලා අද ඔබ මුලින්ම හමු වෙන දවසක් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මාධ්‍යවේදී සහෝදරයතුන්ට සිවිල් සමාජ ක්‍රියාකාරීකු ඉඳලා අද පක්ෂ දේශපාලනයේ දේශපාලඥයෙකු හැටියට වෘත්තිකයෙකු හැටියට අද මුලින්ම අපි ඔබව හමු වන අවස්ථාව ඔබට ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන්ම අපි දැක්කා පෞගිය දින කීපයකට පෙර මංගල සමරවීර මහත්මයා ලිපියක් නිකුත් කළා ජනාධිපතිතුමාව ආමන්ත්‍රණය කළා තියෙනවා. ඊයේ දිනේදී ජනාධිපතිතුමාත් එතුමාගේ කාර්ය මණ්ඩලයේ විසින් ලිපියක් නැවත පිළිතුරු ලිපියක් නිකුත් කරලා තියෙනවා. මංගල සමරවීර මහත්මයා ඒ කරපු ලිපියට සමාජ ක්‍රියාකාරිකයෝ හැටියට කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෝ හැටියට මම දැක්ක කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන් ඔහුට මේ ආකාරයේ මේ දැක්ක කාරණා විශ්ලේෂණය කරන්න. විශ්ලේෂණය කළ යුතුයි කියන කාරණය මත මා ලිපියක් මාධ්‍යවේදී සහෝදරයතුන්ට නිකුත් කරනවා. අපි මාධ්‍යට යොමු කරනවා. විශේෂයෙන්ම එතුමා කියන කාරණාව සලකලා බැලුවහම එතුමාගේ හතරවන කාරණේ එතුමා දක්වලා තියෙනවා. එතුමාලා යහපාලන ආණ්ඩුව ආරම්භ කළ දින 21ක් යනකොට පැහැදිලිවම අයවැයක් ඉදිරිපත් කරා කියන කාරණේ 153 ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වලා තියෙනවා. ඊට පෙර අයවැයක් සම්බන්ධයෙන් කාරණාව පැහැදිලිව දක්වලා තියෙන අවස්ථාවක වෙනයම් කාරණා විකෘති කරමින් කරුණු දක්වපු ආකාරයක් තමයි අපිට මේ පැහැදිලිව මේ ලිපිය තුල පේන්න තියෙන්නේ. දින 21කදී යහපාලන ආණ්ඩුව අයවැයක් ගේන වගේම යහපාලන ආණ්ඩුව අමතක කරපු දෙයක් තමයි ඒ අයවැය ගෙනල්ලා තවත් දින 29ක් යනකොට ලංකාවේ ලොකුම හොරකම මහ බැංකු බැඳුම් කර වංචාව කරා කියන කාරණේ මංගල සමරවීර මහත්මයාට අමතක වෙලා තියෙනවා. මංගල සමරවීර මහත්මයා මේ ලිපිය තුල පැහැදිලිවම නීතිය විකෘති කරලා තියෙන තත්වය අපිට පැහැදිලිව පේන්න තියෙනවා. මේ නීතියේ තියෙන සම්ප්‍රදායන් ගණනාවක් හැබැයි වචනාර්ථ රීතිය උපයෝගී කරගෙනම 153 කියන ව්‍යවස්ථාව කියවීමෙන් පමණක්ම පැහැදිලිව පේන්න තියෙනවා ජනාධිපතිවරයාට අභිනව පාර්ලිමේන්තුව පත් වෙලා මාස 3ක් යනකම් රටේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාව පැහැදිලිව 153 ව්‍යවස්ථාව තුළ දක්වලා තියෙනවා. එහෙම දක්වලා තිබියදී හදිසි නීතිය පමණක් අවශ්‍යතාවය මත හදිසි නීතිය පමණක් පැනවීම උදෙසා පාර්ලිමේන්තුව නැවත පැනවීමේ අවශ්‍යතාවය අද වෙනකොට පෙන්눔 කරලා තියෙන අවස්ථාවක ව්‍යවස්ථාවේ දක්වලා තියෙන අවස්ථාවක මේ මූල්‍ය පාලනයේ මූල්‍ය අවශ්‍යතාවය මත පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කියන කාරණය හුදෙක්ම දේශපාලන බලලෝභී කාරණයක් බව අපිට පේන්න තියෙනවා. මේ වෙලාවේ මේ දේශපාලනය කරන අවස්ථාවක්ද මේක? මේ රටේ සියලුම දෙනා දන්නවා මේ වෙලාවේ දේශපාලනය කරන්න බෑ. මේ වෙලාවේ අපි සියලුම දෙනා එකතු වෙලා මේ රට මේ මුහුණ දීලා තියෙන ව්‍යසනයෙන් අපි ගලව ගන්න ඕනේ. හැබැයි මංගල සමරවීර මහත්මයා වගේ අනාගමික සංධීය රාජ්‍යයක් ඇති කරන්න විශාල වශයෙන් කටයුතු කරපු අය ඒ අයගේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ කොහොම හරි තමන්ගේ දේශපාලන බලය අත්පත් කරගන්න කටයුතු කරන ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. උන් බොරදියේ මාළු බානවා කිව්වොත් නිවැරදි. සුමන්තිරන් මහත්මයා කියන්නේ කවුද? මේ රටේ ජාතීන් අතර අසමගිය ඇති කරන ප්‍රකාශ නිකුත් කරපු පුද්ගලයෙක්. සුමන්තිරන් මහත්මයා තව කාරණාවලට උසාවිය යනකොට ඉස්සෙල්ලා සුමන්තිරන් මහත්තයාට විරුද්ධව ජාතීන් අතර අසමගියතා ප්‍රකාශ නිකුත් කරනවා කියලා ඔවුන්ගේ දමිළ සංවිධාන සියල්ල තහනම් කරන්න ඔවුන්ගේ දේපල තහනම් කරන්න කියලා මා විසින් පනවපු ශේෂ්ඨාධිකරණයේ පනවපු නඩුව ඒ සම්බන්ධ උත්තර බඳින්න කාර්යය තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් අද මේ වෙන විට අද පැහැදිලිව මේ යම් යම් කාරණා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පක්ෂත් එක්ක සාකච්ඡා කරනවා. අද ප්‍රායෝගිකවත් පාර්ලිමේන්තුව නීත්‍යානුකූලවත් පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒකම ප්‍රායෝගිකවත් පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් නැහැ. අපි දන්නවා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන් අසුන් ගන්න මීටර එක පරතරයක් නැහැ. ඒතර පාර්ලිමේන්තුව කොටස් වශයෙන් කැඳවන්නද? හැබැයි යම් ප්‍රශ්නයක් තියෙනවා ඒ සම්බන්ධයෙන් කතා කරන්න. අරලියහ මන්දිරේට පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට පක්ෂ ભેදයකින් තොරව එන්න කිව්වහම සමගි බල ජනවේගයක් සහ ජනතා විමුක්ති පෙරමුණ
ඒ සම්බන්ධයෙන් ඒ අයගේ විරෝධතාවය පළ කරලා තියෙනවා. අපි ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි මුලින්ම. ඇයි ඔබලාගේ මේ ආකාරයෙන් කරුණු කාරණා කියන්නේ? ආණ්ඩුව අසාර්ථකයි කියන්නේ, ආණ්ඩුවේ මුදල් බෙදීම අසාර්ථකයි කියන්නේ, ජනතාව දුක් විඳිනවා කියන්නේ. මේ කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවක් ලබා දීලා තියෙනවා. පහුගිය කාලේ පුරාවටම යහපාලන ආණ්ඩුව පුරා විපක්ෂයට කතා කරන්න කිසිම අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. හැබැයි අද ආරාධනා කළ අවස්ථාවක් ලබා දුන්නාම ඒ අයක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි එහෙම ප්‍රතික්ෂේප කරන ගමන් සමගි බල ජනවේගයේ අපේක්ෂකයෝ නුවර අපේක්ෂකයෝ බූරු ගහලා කාර්යසෙල්ලම් කරලා මේ තියෙන සෞඛ්‍ය උපදෙස් පටහැනිව කටයුතු කරලා අත්තරංගුරුපත් වෙලා රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා තියෙනවා. අපිට තියෙන ගැටලුව මේ අයට ඒ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න දීපු ඇරයුම ප්‍රතික්ෂේප කරන්නේ බූරු ගහන්න අවශ්‍යතාවය මතද කියලා අපිට සාධාරණ සැකයක් ඇවිල්ලා තියෙනවා. අද අපි දන්නවා අරලිගහ මන්දිරය කියන්නේ විශාල පරිශ්‍රයක් තියෙන තැනක්. ඔය කියන සාකච්ඡාව අරලිගහ මන්දිරේ නියමිත දුර පවත්වාගෙන ඒ කතාබහ ඇති කිරීමේ හැකියාව තිබෙනවා. හැබැයි අද වෙනකොට මේ අය හුදෙක් ද්වේෂ සහගතව දේශපාලන උවමනා මත සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් නැති බව දක්වලා තිනවා. මේක පැහැදිලිවම මිරටේ ජනතාවගේ වේදනාවක් දුක්ඛම් කටලුවක් තිබෙනවා නම් ප්‍රශ්න සහගතනක් තියෙනවා නම් ඒ අය වෙනුවෙන් දීපු අවස්ථාවක් මගහරින ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් මේ අපි හොඳටම දන්නවා නීතියේ තියෙන අත්‍යවශ්‍යතාවයේ මූල ධර්මය. දැන් අත්‍යවශ්‍යතාවයේ මූල ධර්මය කියන කාරණා එක්ක බැලුවම මේ වෙලාවේ අත්‍යවශ්‍යත කාරණා සම්බන්ධයෙන් අපි දන්නවා මේ රෝග නිවාරණය කරන්න ඕන. නීතිය කිසිම අවස්ථාවක ප්‍රායෝගික නොවන දේවල් ක්‍රියාත්මක කරන්න කියලා නීතියෙන් කවදාකවත් කියන්නේ නැහැ. එතකොට හැම කෙනාම දන්නවා මේ වෙලාවේ රටේ දේශපාලඥයන්ට වඩා එහා ගිය සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරු, ආරක්ෂක හමුදා, පොලිසිය, ගුවන් හමුදා, නාවික හමුදා මේ සියලුම දෙනා එක අහුවෙලා තමයි මේ තත්ත්වයේ සමනය කරමින් පවතින්නේ. රාජ්‍ය නිලධාරීන් යම් මැදිහත් වීමක් එක්ක රටේ ජනතාවට විශාල සේවයක් කරනවා. හැබැයි එහෙම තියේදී මේ විපක්ෂයේ කටයුතු කරන ස්වරූපයේ සම්බන්ධයෙන් අපි දැඩි විවේචනයක් තියෙනවා. මේ වෙලාවේ කටයුතු කළ යුත්තේ කුමන ආකාරයකද කියන කාරණේ අය අවබෝධ කරන්නේ නැහැ. අද සමහරු කියන මේ 5000 විතරක් දීලා ඇතිද කියලා. නෑ පැහැදිලිව කියන්න ඕනේ. මේ 5000 පළවෙනි වටේ විතරයි. අපි තවත් වතාවක් මේ 5000 ලබා දෙනවා මේ සියලුම ජනතාවට. මේ රුපියල් 5000 හැබැයි අපිට තියෙන සෝචනීය තත්ත්වය තමයි අපි දැක්කා ඊයේ මාධ්‍යවල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ රුපියල් 5000 දෙන එකටත් විරුද්ධව කතා කරනවා. මේ 5000 ගේන්නේ ඒගොල්ලන් ගෙවල් වලින්ද? මේ 5000 ජනතාවගේ බදු මුදල්. ඔව් ජනතාවගේ මුදල්. මේ අවස්ථාවේ තියෙන නොතියන තත්ත්වය බලන්න බෑ. පක්ෂපාත බලන්න බෑ. මිනිස්සුන්ට පුළුවන් තරම් ආණ්ඩුවක් හැටියට පුළුවන් තරම් මිනිස්සුන්ට සහන සලසන්න ඕනේ. මේ 5000 මේ දේශපාලඥයෝ ආණ්ඩුවේ ඉන්න දේශපාලඥයෝ මැතිමතුරු සාක්කු විදා ගන්නව නෙමෙයිනේ. මේ 5000 බොහොම පාරදෘශ්‍ය විදියට රටේ ජනතාවට ලබා දෙන්නේ. හැබැයි මේ ආකාරයෙන් විවේචන එල්ල කිරීම ඇත්තටම සාධනීය විපක්ෂයක කාර්ය නෙමෙයි. විපක්ෂයක් සෑම දෙයකටම විරුද්ධ වෙනවට වඩා සාධනීය විවේචනයක කටයුතු කරොත් ඒ අයට යම් තාක් දුරට ඉස්සරහට යන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් අපි දන්නවා අපේ රටේ පහුගිය කාලේ පුරාවටම අපි විශ්වාස කරමු රාජ්‍යයන් අපි අධ්‍යක්ෂ රාජ්‍යයන් අද අසාර්ථක වෙලා තියෙනවා. ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය ඉතාමත් දියුණු තත්ත්වයේ වෛද්‍ය පහසුකම් තියෙනවා කියලා අපි හිතුවට ඒක අද අසාර්ථක වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව විවේචනය කරන මේ දේශපාලකයන් අපි අහන්න කැමතියි. ජනතා විමුක්තියෙන් අහන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂයේ කැඩුණු සමග ජන බලවේගයෙන් එක්සත් ජාතික පක්ෂය අපි අහන්න කැමතියි. ඔබලා පාලනය කරන කාලය පුරාවටම නිදහසෙන් පසු සමස්ත ඉතිහාසයේ පුරාම අපේ රටේ පුරවැසියෝ බලාපොරොත්තුනේ මේ රටෙන් යන්න. මේ රටෙන් පිටත් වෙන්න. යන්න පුළුවන් නම් පිටරටකට යන්න. හැබැයි අද වෙනකොට මුළු ලෝකෙම ඉන්න පිරිස අද රැල්ලක් වෙලා තියෙනවා මේ රටට එන්න. කිසිම කෙනෙක් මේ රටෙන් අනේ මට මේ රටෙන් පිට වෙන්න ඕන කියලා කියන්නේ. අද ඕනම කෙනෙක් බලන් ඉන්නේ මේ රටට ඇතුල් වෙන්න. ඒ සාක්ෂිය මදිද මේ ආණ්ඩුව මේ කොරෝනා පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සාර්ථක බව ජනතාවට තේරුම් ගන්න. ජනතාව දන්නවා.
ජනතාව තේරුම් අරන් ඉවරයි. හැබැයි අද වෙනකොට විපක්ෂයට තමයි මේක තේරෙන්නේ නැත්තේ. මොකද ඉතාමත් පැහැදිලි ලෝකයේ ඉන්න ලාංකිකයෝ අපේ මව් රටට නැවත වතාවක් එන්න පොදිගමින් සිටින්නේ. සමහරු ඉල්ලීම් කරනවා. අපි දකිනවා රූපවාහිනී නාලිකාවලදී. ඒ අය නවීන තාක්ෂණ යොදාගෙන ඒ අය කියන්නේ කරුණාකරලා අපව මව් රටට ගෙන්න ගන්න. අපි අහලා තිනවද මේ කාල සීමාව තුළ කවදාක්වත් මේ රටෙන් යන්න මිසක් මේ රටට එන්න මිනිස්සු පොර කනවා. අපි අහලා නැහැ. අපි දැකලා තියෙන ක්‍රීඩා තරගයකදී පිටරට ගියාම හොරෙන් හරි මේ රටෙන් පැනලා යන්න උත්සාහ කරන මිනිස්සු. හැබැයි අද වෙනකොට මේ රට එවැනි තත්වයක් අද උදා කරගෙන තියෙනවා. ඉතින් මේ වෙන විට මේ ආකාරයේ විවේචන එල්ල කිරීම සම්බන්ධයෙන් අපි පුදුම වෙන්නේ නැහැ. මොකද හේතුව අපි දන්නවා යම් හේකින් මේ අයට පාර්ලිමේන්තුව නැවත රැස් කරගන්න මේ අය උත්සාහ කළොත් මේ අයට නැති වෙන විශ්‍රාම වැටුප ලබා ගැනීමේ හැකියාවකුත් එන්න පුළුවන්. සමහරු එපා කිව්වට කවුරු හරි කෙනෙක් ගිහිල්ලා උසාවි නඩුවක් දැම්මොත් මට අයිති විශ්‍රාම වැටුප ලබා දිය යුතුයි කියලා ඒ නඩුව දාපු කෙනාට විතරක් නෙමෙයි අනිකුත් අයට ලැබෙනවා. අපි දැක්කනේ මැතිවරණ කොමිසමේ සමාජිකයෝ අර හූල් මහත්තයා මැතිවරණයක් එපා කියලා උසාවි ගියා. අවසාන ප්‍රතිඵලයේ මැතිවරණ එපා වුණානේ. මැතිවරණ එපා කියලා උසාවියෙන් ඒ අවස්ථාවේ අවසාන නියෝගය වුණේ ශේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තු විසිරුවා හැරීම නීති විරෝධී කියලා. එතකොට මැතිවරණේ කල් ගියා. එතකොට පොදු අරමුණක් වෙනුවෙන් යම් කෙනෙක් ගිහිල්ලා උසාවි ගියොත් සමහරට ඔය විශ්‍රාම වැටුප ලැබෙන්න පුළුවන්. එතකොට මේ ජනතාවගේ අවශ්‍යතාවයක් නෙමෙයි මේ අයගේ හුදු පුද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරගන්න තමයි මේ වෙනකොට කටයුතු කරන ස්වරූපයක් අපිට පේන්න තියෙන්නේ. ඒකම විශේෂයෙන්ම මේ වෙලාවේ කියන්න ඕනේ අපේ රටේ අද වෙනකොට ආණ්ඩුව පැහැදිලිව මේ සියලුම තත්ත්වයන් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී විමර්ශන රාශියක් කරගෙන පවතිනවා. අපි දැක්කා පහුගිය කාලේ පුරාවටම පාස්කු ප්‍රහාරයෙන් ඉතාමත් දීර්ඝ කාලයක් ගත වෙලා තියෙද්දී මේ සම්බන්ධයෙන් පරීක්ෂණ බොහොම මන්දගාමී තමයි ගෙන ගියේ. හැබැයි අද වෙනකොට තරාතිරම නොබලා බදුරුදීන්ගේ සහෝදරයද බදුරුදීන්ද කවුද කියලා බලන්නේ නැතුව අද වෙනකොට දිගින් දිගටම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ කරන විමර්ශන ඉතාමත් සක්‍රිය ලෙස කරන ආකාරය අපිට පේන්න තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අද බදුරුදීන් හිටපු අමාත්‍යවරයාට පවා දැලිලා තියෙනවා. මාව යම් මේකින් අත්තරමුටපත් වෙන්න පුළුවන් කියන බය ඔහුට දැනෙලා තියෙනවා. ඒ නිසා අධිකරණයේ ගිහිලා පිහිට පතන තත්ත්වයට නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ අද නීතිය සැමට සමානයි. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙන ස්වරූපය අපිට පේන්න තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් කරන බව අපිට පේන්න තියෙනවා. අගරදුගුරු පියතුමාණන් ඉතාමත් වෙහෙස මහන්සි වෙලා ආණ්ඩුවත් එක්ක ආණ්ඩුවට අවවාද කරලා මේ විමර්ශන නැවත සක්‍රිය වෙලා තියෙනවා. අපි දැක්කනේ පහුගිය කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීල්ලා ශානි මහත්තයා හැම කොහොමද කටයුතු කරේ කියලා. ඒ නිසා මේ වෙලාවේ රට ව්‍යසනයකට පත් වෙලා තිබ්බත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ විමර්ශන කඩිනම්ම සිද්ධ වෙන නිසා විශේෂයෙන්ම අපේ රටේ කිතුණු බැතිමතුන්ට සාධාරණයක් ඉෂ්ට වන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැතියි. ඒකම අපි දැක්කා ඊයේ දිනේදී අපේ ළමා පරපුරට යුතු නැති ළමා පරපුර සම්බන්ධයෙන් ඒ හැසිරීම් අපිට විවේචන ගණනාවක් තියෙනවා. අපි විශේෂයෙන්ම දෙමාපියන්ට ඉල්ලා සිටිනවා. අපි ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන් කඩිනමින් පොලිසිය මැදිහත් වෙලා ඒ අදාළ විමර්ශන ආරම්භ කරලා ඒ සඳහා වගකීම්වන්ට දඬුවම් පැමිණීම සඳහා අවශ්‍ය කටයුතු කාරණා ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සමාජයේ යහපැවැත්ම තවදුරටත් පවත්වාගෙන යාම සඳහා තාක්ෂණය තමාට ලැබුණට වඩා විශේෂයෙන්ම අපි ඉල්ලා සිටින්නේ දෙමව්පියන්ට දරුවන් කරන්නේ කුමක්ද මේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඉතින් එහි ප්‍රතිඵලයක් හැටියට අපි විශ්වාස කරන අපිට දැනෙච්ච දෙයක් තමයි දෙමාපියෝ නැවත වතාවක් දරුවන් කරන්නේ මොනවද? දරුවන්ට දෙමාපියන්ගේ උදව් ලැබෙනවද මේ වගේ කාරණාවලට කියලා දෙමාපියෝ දරුවෝ කරුණාකරලා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා මීට වඩා වැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද හේතුව මේ විදියට මේ රටේ අනාගතය මේ ආකාරයෙන් නාස්ති වෙන්නේ ගියොත් මේ රට අපි බලාපොරොත්තු වෙන තැනට ගෙනියන්න හම්බෙන්නේ. මොකද මේ අපේ රටේ දරුවෝ තමයි අපේ රටේ අනාගතය. ඒ නිසා තාක්ෂණය අපි දන්නවා පාසල් වල අධ්‍යාපනය අද බොහෝ දුරට මේ තාක්ෂණය උපයෝගී කරගෙන තමයි අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මේ අදාළ කාර්ය සිද්ධ වෙන්නේ.
හැබැයි තාක්ෂණය වැරදි ලෙස උපයෝගී කරගත් අවස්ථාවක් තමයි අපි ඊයේ දිනේ දැක්කේ. ඉතින් ඒ සඳහා අපි ඉල්ලා සිටිනවා අදාළ අංශ ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අපි ස්තුතිය පුද කරනවා.